අපි ඉස්සෙල්ලම මෙහෙම කරමු. මෙච්චර දවසක් අපි මේ Java codings කරේ notepad එකේ. එන Java codings කරේ notepad එකේ අපි source codes ඔක්කොම notepad එකේ ලිව්වා. ඊට පස්සේ compile එක අරගෙන ඉවර වෙලා compile කරා. එතකොට class file එක හැදුනා නැත්නම් byte code එක හැදුනා. ඊට පස්සේ byte code එක run කරා. අපි පාවිච්චි කරේ command line එකයි notepad එකේ තමයි. තමයි පාවිච්චි කරේ notepad++. ඒක notepad එකන්නේ. කොහොම තමයි අපි කරේ. අද අපි බලමු IDE එකකින් Java programs ලියන්නේ කොහොමද කියලා. අද අපි මේ IDE එකකට පොඩ්ඩක් හුරු වෙන්න වෙනවා. ඒතර මේ IDE එකෙන් අපිට බොහොම පහසුවෙන් Java codings කරන්න පුළුවන්. එක දෙක බලමු මුලින්ම IDE එකක් කියන්නේ මොකක්ද කියලා. හරිද? අද බලමු අපි මුලින්ම IDE එකක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ IDE එකකින් කොහොමද Java code කරන්න කියන එක. මේ තියෙන අපි අවසානයේ සාකච්ඡා කරපු examples 15 තමයි මේ තියෙන්නේ. මේ 15 අපිට නැවත ඕන වෙනවා දැන් අද පොඩි වැඩකට. අපි බලමු. 15 ඕනේ යම්කිසි ප්‍රමාණයක් ඕන වෙනවා. දැන් බලමු මෙහෙම. දැන් අපි අද ඉගෙන ගන්න යන IDE එක තමයි Eclipse කියන්නේ. හරිද? අපි Google එකේ ගිහින් search කරොත් එහෙම Eclipse versions කියලා. මේ Eclipse IDE එකේ versions එනවා. ඒකට බලන්න මෙතන තියෙනවා Luna කියලා version එකක් තියෙනවා. Mars කියලා version එකක් තියෙනවා. ඊළඟට Neon කියලා version එකක් තියෙනවා. මෙහෙම එක එක version තියෙනවා. මම දැන් මේ Neon කියන version එක download කරන් තමයි කරන්න යන්නේ. ඊට පස්සේ ඔයාලට ඕන තව ඉස්සරහට තියෙන versions බලන්න පුළුවන් වුණා. මෙතනින් මේ 21 more rows කියලා තියෙන එක අපි ක්ලික් කරලා ගියොත් එහෙම. හරිද? මේකේ තව එතනින් එහා පැත්තට ගිහලා තියෙන Oxygen කියලා version එකක් තියෙනවා. ඒක තමයි Java 9 වලට support කරන්නේ. ඊළඟට තියෙන Photon කියලා එකක් තියෙනවා. එහෙම එක එක version තියෙනවා. හරිද? ඒක නිසා ඔයාලා කැමති version එකක් download කරගෙන සාමාන්‍යයෙන් මේ Neon හොඳයි. මම කලින් කම්පැනි වැඩ කරපු ප්‍රොජෙක්ට් එකේ අවසානයේදී මම වැඩ කරේ Mars කියන version එකෙන්. ඊළඟට දැන් අලුතෙන් Java update වෙන නිසා දැන් අපි මේ ඉගෙන ගන්න Java 7, Java 8 ඊට පස්සේ Java 9 තියෙනවා. Java 9 වගේ ඉඳගෙන යනකොට Java 9 ඉගෙන ගන්නකොට ඒ Java 9 වලට support කරන Eclipse IDE version එක තමයි Oxygen කියන්නේ. ඒතකොට අපි Oxygen install කරන් තමයි වැඩ කරන්න වෙන්නේ Java 9 වලින් වැඩ කරනකොට. ඔඩ මෙතන කියලා බලන්න උඩ ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා Oxygen.1a introduce Java 9 and JUnit 5 support and Oxygen.3a introduced Java 10 support. හරිද? ඔහොමම තියෙනවා. එක එක Java version වලට support කරන්නේ මොන Eclipse IDE version එකද? මේක කියලා තේරුම් ගන්න පුළුවන්. හරි. අපි දැන් කරන්න යන්නේ Eclipse Neon download කරගෙන ඒක install කරගෙන වැඩ කරන්න යන හැටි. ඔයාලා මෙහෙම Google එකේ search කරන Eclipse download කියලා. ඊට පස්සේ යන්න ඔයාලා Google එකේ search කරන ළම Eclipse download කියලා. එහෙම search කරා වෙන links වලින් යන්න Eclipse IDE for Java EE කියලා. මෙන්න මේ link එකට යන්න. ඒ link එකට ගියාට පස්සේ මෙතන තියෙන Windows 32 bit, Windows 64 bit ඔයාගේ operating system එකේ bit ගන්න ඔයාලා දන්නවනේ කොහොමද 32 bit machine එකද 64 bit machine එකද කියලා. ඒකට ගැලපෙන්න යන්න. දැන් මගේ machine එක නම් 64 bit machine එකක්. ඒක නිසා මම යනවා Windows 64 bit කියන එකට. මෙතනින් download වෙන්නේ Mars. නෑ අපිට ඕනේ Neon. Neon search කරමු. Eclipse Neon download කියලා. version එකේ නමින් search කරමු. ඊට මෙතනින් එනවා Neon 3 Eclipse package කියලා. මේ තියෙන Eclipse IDE for Java EE developers. මෙන්න මේක ගමු 64 bit එක. Eclipse JEE Neon 3 මෙන්න මේක. මෙන්න මේක download වෙන්න දාන්න. හරිද?
ඊළඟට මේක කොහට හරි ඩවුන්ලෝඩ් කරගන්න. මෙතන සේව් කියන බටන් එක ගිහම ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. දැන් ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්න මෙන්න මේ විදිහට. මම මේක දැනට ඩවුන්ලෝඩ් කරලා තියෙන. ඒක නිසා මම මේක කැන්සල් කරලා දානවා. හරි. දැන් මේ තියෙන්නේ ඩවුන්ලෝඩ් වෙච්ච Eclipse තමයි මේ තියෙන්නේ. හරිද? ඊළඟට ඔයා මුලින්ම කරන්න ඕනේ මෙහෙමයි. ඔයා ගිහිල්ලා ඔයා හදන්න ඕන ෆෝල්ඩර් එකක් workspace කියලා. ෆෝල්ඩර් එකේ නම තමයි workspace. මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුලේ තමයි අපි Java වලින් කරන්න යන projects. ඔයාගේ කරන projects ඔක්කොම තියෙන්නේ මේක ඇතුලේ. ඒක නිසා තේරුම් ගන්න workspace කියලා ෆෝල්ඩර් එකක් හදන්න ඕනේ. ඔයා හැදුවේ නැත්නම් Eclipse කියන ID එකකින් by default workspace කියලා ෆෝල්ඩර් එකක් හදාගෙන එහෙම හදාගන්න. ඒක නිසා තේරුම් ගන්න Eclipse වලින් by default හදන workspace folder එක නෙවෙයි ඔයා කැමති තැනක workspace එකක් හදාගෙන ඒ workspace එකේ වැඩ කරන් යන්න පුළුවන්. මේ වෙලාවේ මම ඔයාලට තේරෙන workspace folder එකක් හදන desktop එකේ. හරිද? දැන් බලන්න මෙහෙමයි. ඊළඟට කරන්නේ මම මෙන්න මේ Eclipse ID එක අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා මම මේක දැන් desktop එකේ තියෙන හිතන්න මේ download වෙලා තියෙන desktop එක. මම මේක copy කරලා මම යනවා C එකට. කැමති තැනකට යනවා. C එකට ගිහිල්ලා මම ෆෝල්ඩර් එකක් හදමු Eclipse කියලා. මේක C එකේම කරන්න ඕනේ නැහැ. කැමති තැනක කරන්න පුළුවන්. ඒක නම් C එකේ කරනවා. දැන් මෙතන තියෙන්නේ මම ඩවුන්ලෝඩ් කරපු Eclipse IDE එක. ඊළඟට මේක එක්ස්ට්‍රැක්ට් කරන්න. එක්ස්ට්‍රැක්ට් කරාට පස්සේ මෙන්න මේක ඇතුළට යනවා. ගියාට පස්සේ බලන්න මෙන්න මෙහෙම අයිකන් එකක් තියෙනවා. මෙන්න මේ අයිකන් එක මම හොඳම ක්‍රමය කියන්නම්. මෙන්න මේක උඩ ක්ලික් කරගෙන මේක ඇදගෙන ඇවිල්ලා දාන්න මෙන්න මේ පල්ලෙහාන් තියෙන ටාස්ක් බාර් එකට. එතකොට මෙන්න මේ අයිකන් එක මෙතෙන්ට එනවා. දැන් හරි. මේ ෂෝට්කට් එක හදලා තියෙන ටාස්ක් බාර් එකට මෙන්න මේක ක්ලික් කරා නම් Eclipse open වෙනවා. එච්චරයි කරන්න තියෙන්නේ. Eclipse download කරා, extract කරා, open කරා. ඇත්තට මේක open කරන්න මුකුත් කරන්න දෙයක් නැහැ. අපි දැන් C එකට ගියා, Eclipse කියන folder එකට ගියා. මෙන්න මෙතන තමයි මේ අපි download කරපු zip file එක extract කරලා තමයි මේ තියෙන්නේ. මේක තමයි Eclipse කියලා කියන්නේ. මේක ඇතුළට ගිහිල්ලා මෙන්න මේ eclipse.exe කියලා ෆයිල් එකක් තියෙනවා. මේක ඩබල් ක්ලික් කරා නම් තේරුම් ගන්න Eclipse ID එක open වෙනවා. හරිද? අන්න එක මම ෂෝට්කට් එකකින් දාගන්නවා මේ Eclipse exe කියන එක මෙහෙම ඇදලා අරගෙන desktop එකට දාගත්තම ෂෝට්කට් එක හැදෙනවා. ටාස්ක් බාර් එකට දාගත්තම ෂෝට්කට් එක හැදෙනවා. ඒ ෂෝට්කට් එක උඩ ක්ලික් කරාම Eclipse ID එක open වෙනවා. C එකේ Eclipse කියන ෆෝල්ඩර් ඇතුලේ තියෙන eclipse.exe කියන මෙන්න මේ icon එක ක්ලික් කරත් මේ exe ෆයිල් එක ක්ලික් කරත් තේරුම් ගන්න ඒ Eclipse ID එක open වෙනවා. කොහොම ක්ලික් කරත් හරි. අපි හැමතිස්සෙම C එක ඇතුලට යන අමාරු නිසා ඒක අපි දාගන්නවා ටාස්ක් බාර් එකට. දැන් මම ID එක open කරනවා. එතකොට බලන්න මෙතනින් තියෙන workspace කියලා වලට පේනවද දන්නේ නැහැ. මේ ක්ලික් කරන් යන්න එපා. මේ ක්ලික් කරන් ගියොත් එන්නේ මේ තමයි Eclipse වලින් හදන default workspace එක. හරිද? ඒක නිසා අපි කරන්නේ මේ Eclipse වලින් හදන්න යන default workspace එකේ නේ වැඩ කරන්න යන්නේ. අපි විසින් හදාගන්න workspace එක තමයි වැඩ කරන්න යන්නේ. workspace එක කියන තේරුම් ගන්න workspace වැඩ කරන තැන. workspace කියන ළම වැඩ කරන තැන. හරිද? workspace. ඒ කියන්නේ අපි හදන ඔක්කොම Java projects තියෙන මේ workspace කියන folder එක ඇතුලේ. අපි හදන ඔක්කොම Java project තියෙන ළමයි තේරුම් ගන්න මේ workspace එක ඇතුලේ. අපි දැන් workspace එක හැදුවා desktop එකේ. හරිද? දැන් මම කරන්නේ මෙහෙමයි. මෙතනින් ගිහලා browse කරලා මෙන්න මේ desktop එකට යනවා. desktop එකේ workspace එක දෙනවා. දැන් බලන්න මෙතනින් මම select කරලා තියෙන්නේ desktop එකේ තියෙන workspace එක. දැන් okay කරන්න. ඊළඟට මේ workspace එක open කරන් බලන් හිටියෝ බලන්න මේක තියෙන මේ .metadata වගේ folders හැදෙනවා. Eclipse ID එක open කරනකොට බලන්න මේක මෙහෙම පිරීගෙන යනවා ID එක open වෙන්න. මේක ඇතුලේ පොඩි folder හැදෙනවා. හරි මේක ID එකෙන් හදන folder එකක්. ඒක හිතන්න එපා. දැන් මෙන්න මෙහෙම හැදුන IDE එක open වුණා.
ඕපන් වුණාට පස්සේ මේ වෙල්කම් පේජ් එකක් එනවා. ඕනනම් මේකෙන් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මම මේක දැන් ටයිම් කරලා දානවා. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙතන තියෙන ළමයි මෙන්න මෙහෙම කොටුවක්. ID එකේ දකුණු අත පැත්තේ උඩ කොනේ බලන්න මෙන්න මෙහෙම කොටුවක් වගේ එකක් තියෙනවා. ඒකට ගියාම බලන්න තියෙනවා open perspective කියලා. මේ වෙලේ perspective එක ඔයාලා දාගන්න Java කියලා. perspective එක Java. ඒ කියන්නේ Java programs වලට වැඩ කරන්න ගැලපෙන විදිහට මේ ID එක තියෙනවා. perspective කියන්නේ ඒකයි. හරිනේ? ඊළඟට අපි මෙහෙම කරමු. මෙන්න මේ ටික මිනිමයිස් කරලා දාලා හරි. දැන් මම එක Java program එකක් හදන්න යන්නේ. මෙතනින් ගිහිල්ලා බලන්න file ගියා. new කියන එකට ගියා. එතනින් යන්න මේ Java project. file new Java project. මෙතනින් මට පුළුවන් Java project එකක් හදන්න. අපි දෙනවා Java project එකේ නම 1. අපි හදන පළවෙනි Java project එක. හරි. ඊට පස්සේ මම දෙනවා Java project එකේ නම 1. අපි හදන පළවෙනි Java project එක. ඊට පස්සේ බලන්න මෙහෙමයි. next කරන්න. next කරන්න කලින් පොඩ්ඩක් බලන්න ඕන මෙහෙමයි. මෙතන තියෙන use and execution environment JRE Java runtime environment එක අපි භාවිත කරන්න යන Java runtime environment එක. ඒක මම මෙහෙම කරන්නම්. මම මේ පල්ලෙහාට තියෙන use default JRE currently Java 1.8 මේක මට මෙතනින් පුළුවන් configure JREs කියලා දාන්න. හරිද? ඊට පස්සේ මෙතනට මම ගිහිල්ලා මේක කොහොම සිලෙක්ට් කරලානේ තියෙන්නේ. මෙන්න මේක උඩ ක්ලික් කරලා edit කරන්න. හරිනේ? edit කරාට පස්සේ නම් මෙතන directory කියලා. එතන ගිහිල්ලා මෙතන බලන්න කරලා තියෙන්නේ C එකේ program files වල මෙහෙම එකක් තියෙනවා. OS වලට ගියාට පස්සේ නැත්තම් මෙතන C එකට ගියාට පස්සේ ළමයි computer එකේ වා C එකට යන්න. C එකේ program files වල Java install වෙච්ච තැනක් තියෙනවා Java කියලා. ඊළඟට මේ Java install වෙච්ච තැනට ගියාම බලන්න මේ Java කියන folder එක ඇතුළට කෙලින්ම JRE install වෙනවා. අපි JDK install කරනකොට මේ Java folder එක ඇතුළට JRE install වෙනවා. ඒ වගේම JDK එකත් install වෙලා තියෙනවා. මෙතන බලන්න මම JDK 6 එක නැත්නම් 1.6 version එක 7.8 නැත්නම් Java 7.8 version 3 මගේ machine එකට install කරලා තියෙනවා. ඒකේ folders 3ක් ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට බලන්න මේ JDK folder ඇතුළට ගියාම JDK එක ඇතුළේ මේ JRE එකක් තියෙනවා. හරිද? දැන් Java 7 JDK එකට ගියාම JDK 1.7 එකට ගියාම බලන්න JDK එක ඇතුළේ JRE එකක් තියෙනවා. හරි? තව එළියේ JRE එකකුත් තියෙනවා. මේ වෙලේ මම ඔයාලට කියන්නේ මෙච්චරයි. මෙතනින් ඔයාලා මෙතෙන්ට දාන්න JDK එක ඇතුළේ තියෙන JRE එක. ඒ නිසා මෙතන directory එකට ගිහිල්ලා program files Java ගමු Java 8 JDK එක ඇතුලේ තියෙන JRE කියලා එකක්. මෙන්න මේක සිලෙක්ට් කරන්න. කියන්නේ JRE එක සිලෙක්ට් කරන් Java folder එකේ තියෙන එක නෙමෙයි JDK එක ඇතුලේ තියෙන JRE එක. ඊළඟට finish කියලා දාන්න. ඊළඟට apply okay. next finish. ඉතින් Java project එක හැදෙනවා. හරිද? දැන් Java project එක හැදුනට පස්සේ බලන්න මේ workspace එකට ගියොත් මෙන්න මේ files මෙන්න මේ දෙයක් හැදිලා තියෙනවා. මේවා IDE එකෙන් හදන ඒවා. ඒක අපිට වැඩක් නෑ. අපේ project එක තමයි එක කියන්නේ. හරිද? මේක තමයි අපේ project එක. ඔයාලට ඕන මෙන්න මේ උඩින් තියෙන folders දෙක hide කරලා දාන්න. ඒතර ප්‍රශ්නයක් නෑ. hidden කරලා දැම්ම ගම එක පේන්නේ නෑ. ඊට පස්සේ මෙතනින් hidden item පේන්නේ නැති වෙන මේ ටික එක අයින් කරලා දැම්ම ගම ප්‍රශ්න ඉවරයි. අපේ project ඉස්සරහයි පේන්නේ. හරි. දැන් පළවෙනි දේ project එක delete කරන්න හැටි IDE එකේ. IDE එක උඩට ගියා project එක select කරා delete. කරාම බලන්න මෙතනින් මේ project එක delete කරන්න පුළුවන්. හරිද? මෙතනින් project එක delete කරත් එන්නේ බලන්න IDE එකෙන් project එක delete වුණා. දැන් මම IDE එකත් close කරලා දානවා. හැබැයි බලන්න workspace එකට ගියොත් project එක තියෙනවා.
ඇත්තටම workspace එකෙන් project එක delete වෙලා නැහැ. IDE එකෙන් තමයි delete වෙලා තියෙන්නේ. මම නැවත IDE එක open කරනවා. බලන්න මෙතන workspace එක පෙන්වන්නේ desktop එකේ workspace එක හරියි. okay කරන්න. දැන් project එක පෙන්වන්නේ නැහැ. ඒතකොට මට පුළුවන් මෙතනින් file ගිහිල්ලා open projects කියලා යන්න. ඊළඟට මෙතනින් මම select කරනවා desktop එකේ තියෙන workspace එක. එතනින් මේ 1 කියන project එක select කරනවා. select කරලා finish කරාම බලන්න මෙතනට ආයි project එක එනවා. හරිද? ඊට පස්සේ මට මේ project එක සම්පූර්ණයෙන්ම delete කරලා දාන්න ඕන නම් මෙතනින් දාන මේ delete කියන මේ මෙන්න මේ check box එකක් තියෙනවනේ. මෙන්න මේක හරියට දාන්න. දාලා delete කරොත් දැන් ගිහින් බලමු workspace එකේ project එක නේ. එතකොට සම්පූර්ණයෙන්ම අර check box එක click කරලා project එක delete කරොත් සම්පූර්ණයෙන් workspace එකෙන්ම project එක delete වෙලා යනවා. හරි? ඒක නිසා ඒකත් පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. මම දැන් නැවත project එක හදන්න අලුතෙන් ආයි බලන්න. file new java project. project එකේ නම එක. බලන්න JRE එක මොකද්ද පාවිච්චි කරන්නේ? මෙතනින් ආයි configure JRE ගිහින් බලන්න. මෙන්න මේක උඩ click කරලා edit කියන එකට ගියොත් පේනවා ඔයාලට Java JDK එක ඇතුලේ තියෙන JRE එක තමයි පාවිච්චි කරන්නේ. අපි කලින් එක configure කරා. ඒක නිසා ඒක දැන් කරන්න දෙයක් නැහැ. apply okay. කරලා තියෙන්නේ මෙතනින් next finish. හරි. ඊළඟට මෙතනින් මේ තියෙන Java files ටික මම මේ ටික ගැන ඉස්සරහට කියලා දෙන්නම්. මෙතනින් අපිට ගොඩාක්ම දැනගන්න ඕන එක තමයි මේ rt.java කියන ෆයිල් එක. හරිද? මේකේ තමයි ළමයි java.lang package එක තියෙන්නේ. මේ තියෙන එක packages මම පොඩ්ඩක් පෙන්නන්නම් java.lang package එක. මේ තියෙන java x.sql package එක. මේ තියෙන java.sql package එක. මේ තියෙන java.net, java.math, java.io, මේ තියෙන java.lang package එක. මේ java.lang package එකේ බලන්න තියෙන classes. මේ තියෙන byte codes ඔක්කොම .class files තමයි මේ තියෙන්නේ. උනා පොඩ්ඩක් ලොක් කරලා බලන්න. මේ තියෙන එක class. ඔයාලට මතකද දැන් අපි inheritance hierarchy එක දැක්කා. Java classes තියෙනකොට parent class, child class තියෙනකොට ඒ හැම class එකකම අවසානයේ ගිහින් බැලුවොත් උඩින් ඉන්න superම parent තමයි උඩින්ම ඉන්න class එක තමයි object class එක. ඔයාලට මතකද දැන් මම object class එක තියෙනවා කිව්වේ Java වල lang package එකේ. එහෙනම් බලන්න මේ තියෙන lang package එක. එහෙනම් මේක ඇතුලේ තියෙනවනේ object class එක. අර ඒ object class එක තමයි ළමයි මෙන්න මේ class එක. object.class. මේ තියෙන object class එක. ඒක අපිට බලන්නේ කොහොමද? හරිම සරලයි. මේ Java program එක හදුවම බලන්න මෙතන තියෙන JRE system library කියලා. ඒකට ගියාට පස්සේ බලන්න මෙතන තියෙන rt.java කියලා. මෙතන තියෙනවා rt.java කියලා. මෙන්න මේ rt.java කියන එක ඇතුළට ගියාම බලන්න තියෙනවා packages. ඒ packages වලින් අපිට යන්න තියෙන්නේ java.lang package එකට. අනිත් packages ගැන අපි ටික ටික ඉගෙන ගමු. අපි දැනට දන්න package එකට යමු. java.lang package. language කියන වචනේ කෙටි කරලා තමයි මේ lang කියලා දාලා තියෙන්නේ. මේ lang package එකේ තියෙනවා බලන්න object කියන class එක. මේ තියෙන object class එක. දැන් object කියන class එක මෙහෙම double click කරොත් බලන්න මෙතනින් ඒක source code එක පෙන්වනවා. ඒ source code එක පෙන්වන්න හේතුව මොකක්ද දන්නවද? JDK එකේ install කරද්දී source code එක අපේ ළඟට එනවා. දැන් C එකට ගිහිල්ලා program files ගිහිල්ලා Java කියන folder එකට ගියොත් බලන්න මෙතන අපිට තියෙනවා install මෙතනින් පෙන්නනවා අපිට install කරපු JDK ටික. ඒ කියනවා C එකට ගිහිල්ලා program files වලට ගිහිල්ලා Java කියන folder එකට ගියොත් බලන්න ඔයාලට පෙන්නනවා ඔයා machine එකට install කරලා තියෙන JDK ටික. ඒ JDK එක ඇතුළට ගියොත් බලන්න ඒ පල්ලෙහාන් ඇති source.sif කියලා folder එක. මේ තියෙන source.sif කියලා folder එක. මෙන්න මේක ඇතුළේ තියෙන source file ටික. මම ඕන මේ folder එක වෙනම copy කරලා ගන්නම්කො desktop එකට. අරගෙන මම දාන්නම් අලුතෙන් folder එකක් හදලා දාන්න source file කියලා. දාලා
අර කොපි කරගත්ත source file එක මම මෙතෙන්ට paste කරලා මම ඒක extract කරලා බලනවා. බලන්න මේ තියෙන packages ටික. මේ තියෙන Java package එක. Java package එකේ මොකක්ද තියෙන්නේ? LAN කියලා package එකක් තියෙනවා. මේ තියෙන LAN package එක. මේ තියෙන LAN package එකේ තියෙන classes ටික ඔක්කොම. මෙතනින් ගිහින් බලන්න object class එක තියෙනවා. මේ තියෙන උඩින්ම object class එක. object class එක මෙහෙම open කරලා බලන්න පුළුවන් ඔයාලට. මෙන්න මෙහෙමයි source code බලන්න. හරිද? ඊළඟට මේ අපි දන්නවා class එකේ නමින් තමයි construct එක තියෙන්නේ. ඒකට අපිට object class එකේ නමින් මෙහෙම search කරොත් හරිද? මේ තියෙන ළමයි comments. මේ තියෙන comments. අපිට බලන්න පුළුවන් ප්‍රධාන methods 11ක් object class එකේ තියෙනවා කියලා. මේ තියෙන ළමයි native methods. අපි native methods ගැන දැනට දන්නේ නැහැ. අපි native methods ගැන ඉස්සරහට ඉගෙන ගමු. මේ තියෙන static block එක. හරිනේ? මේ තියෙන native method එක. මේ තියෙන equals method එක. මේ තියෙන clone method එක. toString method එක. මේ තමයි object class එකේ හැටි. ඔයාලට මේ විදියට Java වල දෙන ඕනම source code එකක් මෙහෙම open කර කර බලන්න පුළුවන්. ඔයාලට නිකන් හිතුනොත් එහෙම හරි. මම number format exception කියන Java class එක open කරලා බලනවා. number format exception class එක open කරා. package එක java.lang. ඔයාලා මුලින්ම තේරුම් ගන්න ඕනම Java file එකක පළවෙනි line එක තමයි package statement එක. ඒකයි මේ මුලින්ම package statement එක තියෙන්නේ. මේ උඩින් තියෙන මේ කොළ පාටින් මේවා comments. මේවා Java program එකේ අයිති දේවල් නෙවෙයි. කියන්නේ compile එකෙන් මේවා Java program එකට අයිති දේවල් නෙවෙයි විදියට තමයි සලකන්නේ. කියන්නේ compile එකේදී මේ compile එකෙන් මේ ignore කරලා දාන මේ comments. හරි. මේ දිනේ public class number format exception extends illegal argument exception. ඒතර තේරෙනවා අපිට මේ class එකේ නම number format exception. number format exception class එකේ parent class එක තමයි illegal argument exception කියන්නේ. ඒතකොට බලන්න ඒ කතාව හරි. මෙන්න මෙතන නම් construct එකක් තියෙනවා. හරි. ඊළඟට මේ මෙතන බලන්න multiple constructors තියෙනවා. number format exception කියලා මේ no argument construct එක දීලා තියෙනවා. ඊළඟට parameterized construct එක දීලා තියෙනවා. ඒක පළවෙනි line එක super. මෙතනින් parent class එකට pass කරනවා. මෙතෙන්ට string එක. එහෙමම ලියලා තියෙනවා. මේ විදිහට ඔයාලට Java අපි කරගෙන යනකොට ඉස්සරහට classes ඉගෙන ගන්නකොට ඒ classes open කර කර බලන්න පුළුවන්. ඊළඟට අපි හිතුවොත් එහෙම ඔයාලා දැනට දන්නවා util package එකේ තියෙනවා කිව්වම scanner කියලා class එකක්. අපි අර user inputs ගන්න පාවිච්චි කරේ. එහෙනම් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ Java folder එකට ගියා. util කියලා package එකක් තියෙනවනේ. scanner කියලා class එකක් තියෙනවනේ. මේ තියෙන scanner class එක. අන්න scanner class එක open කරා නම් scanner class එකත් බලන්න පුළුවන් කොහොමද scanner class එකේ code එක Oracle සමාගමේ ලියලා තියෙන්නේ. ඔයාලා ඉස්සෙල්ලා මේ scanner class එකේ code එක වෙන තැනකට copy කරලා මේ comments ඔක්කොම අයින් කරලා දාන්න. එතකොට හොඳට පේනවා. comments අයින් කරලා දාලා බලන්න. comments කියවුවනම් වටිනවා. ඕනනම් comments අයින් කරලා දාලා බලන්න. මම මේ කිව්වේ තේරුම් ගන්න ළමයි Java source code බලන හැටි. ඔයාලට Java ඕනම class එකක Sun Micro system එකෙන් තමයි මුලින්ම මේ Java files ලියන්න පටන් ගත්තේ. දැන් Java ලා ඉති තියෙන Oracle සමාගමට. ඒතර මේ Oracle සමාගමෙන් දෙන Java source codes ඔයාලට කියවලා බලන්න ඕන නම් ඒ කියවලා බලන්න ඕනේ කොහොමද මුලින්ම ඔයා Java install කරපු තැනට යන්න. කොහාටද C එකට යන්න. C එකේ තියෙන program files කියලා එතන තියෙන folder එක Java කියලා. එතෙන්ට ඔයා install කරපු JDK එක තියෙනවා. හිතන්න Java 7 කියලා JDK 7. JDK එක 7 කියන folder ඇතුළට ගියාට පස්සේ කියන්නේ JDK 1.7 කියන folder ඇතුළට ගියාට පස්සේ බලන්න මේ source.zip කියලා file එකක් තියෙනවා. මෙන්න මේ source.zip file එක ඇතුලේ තේරුම් ගන්න Java source codes ටික තියෙනවා. ඒක නිසා මම මේක වෙනම copy කරලා දාගත්තා desktop එකට. දාගෙන මොකද්ද කරේ? extract කරා මෙන්න packages ටික. Java package එක තියෙනවා, com package එක තියෙනවා, JavaX තියෙනවා, launcher තියෙනවා, org තියෙනවා. launcher org. දැන් Java package එකේ ඇතුලේ තියෙනවා LAN කියලා package එක, sub package එක. ඒක ඇතුලේ අපිට ඕන classes තියෙනවා. අපි කලින් දැක්ක object class එක තියෙන මෙතන. දැන් system is a class. ඔයාලා දැන් පාවිච්චි කරලා තියෙනවනේ system.out.println කියලා. මම ඉස්සරහට කියලා දෙන්නම්. මේ system කියන්නේ LAN package එකේ තියෙන class එක. මේ තියෙන්නේ ඒක. හරිද? system එක කියන්නේ class එකක්. ඒක final class එකක්. final කියන එකේ තේරුම පස්සේ ඉගෙන ගමු. ඒක public final class එකක්. මෙහෙම තමයි මේ ඉගෙන ගන්න ඕනේ system. ඔයාලා නිකන් බලන්න out කියලා search කරලා system.in. in කියන්නේ මොකද්ද එතකොට?
int is a static variable present in system class. හරි. ඒ variable එකේ data type එක input stream එක. system.out කියන්නේ interview එකක ඇහුවා software engineering interview එක what is system කියලා Java වල system is a class present in java.lang package. අපි දැක්කනේ ඒක. system class එක කොහෙද තියෙන්නේ? මේ Java lang package එකේ තියෙන්නේ. java.lang package එකේ තමයි system class එක තියෙන්නේ. system.out එතකොට out කියන්නේ මොකද්ද කියලා හෙව්වොත්? Out is a static variable present in system class. System class එකේ තියෙන static variable එකක් තමයි out කියන්නේ. ඒ out variable එකේ data type එක මොකද්ද? print string. එහෙම තමයි උත්තර දෙන්න ඕන. Out is a static variable present in system class. Type is නැත්නම් මේ variable එකේ type එක. Data type is print string. හරිද? ඊළඟට අහන්න පුළුවන් මෙහෙම. පළවෙනි ප්‍රශ්නය what is system? ඇයි මේ ප්‍රශ්නේ අහන්නේ? system.out.println. මෙන්න මේකේ තේරුම දන්නවද කියලා බලන්න තමයි ඔය ප්‍රශ්නේ අහන්නේ. hello world කියලා අපි ලිව්වොත් එහෙම hello world print වුණානේ. මේකෙන් අහන ප්‍රශ්නේ තමයි what is system? System is a class present in java.lang package. What is out? දැන් අපි දැක්කා. Out is a static variable present in system class. ඒකනේ class එකේ නම කියලා කතා කරන්නේ static variable වලට. System කියන class එකේ තියෙන static variable එකක් තමයි out කියන්නේ. ඒකේ data type එක print stream. හරිද? ඒ කියන්නේ තේරුම් ගන්න print stream කියන්නේ class එක නමක්. class එක නමක් කියන්නේ මේක primitive data type නෙවෙයි reference data type. ඒ කියන්නේ තේරුම් ගන්න මෙතනින් print stream class එකෙන් object එකක් හදලා තමයි අල්ලගන්න බලාගෙන ඉන්නේ මේ out කියන variable එකේ. හරිද? එතකොට println කියන්නේ මොකද්ද? println කියන එක කෝල් කරලා තියෙන්නේ out.println. එතකොට ඇත්තටම තේරුම් ගන්න out වලින් නිරූපණය වෙන්නේ print stream class එකේ object එකක්. මම මේ කියන එක තේරෙනවද දන්නේ නැහැ. print stream class එකේ object එකක් අල්ලගන්න තමයි මේ out තියෙන්නේ. ඒක නිසා out ගෙන් ඇත්තටම නිරූපණය වෙන්නේ print stream class එකේ object එකක්. හරිනේ? එහෙනම් අපි print stream class එකට මම පොඩ්ඩක් එක කියලාම යන්නම් මේ වෙලාවේ. ඒක තියෙන තේරුම් ගන්න Java IO කියලා පැකේජ් එකක් තියෙනවා. input output. ඒකේ බලන්න print stream කියලා class එකක් තියෙනවා. මේටි මෙන්න මේ print stream කියන class එකේ println කියලා methods තියෙනවා. මේ තියෙන println method එක. println method එකේ මුලින්ම මොකද්ද වෙන්නේ? මේ වෙලාවේ කරන්නේ new line එකක් print කරන එක println method එක නිකන් call කරනවා. මේක ඇත්තටම overloaded methods තියෙන්නේ. println method එකට boolean එකක් දැම්මොත් මුලින්ම boolean එක print වෙනවා new line එකක් print වෙනවා. ඒක අපි දැක්කේ මුලින්ම print කියලා method එකකුත් තියෙනවා. println method එකකුත් තියෙනවා. println වල අගින් තියෙනවා. අගින් තියෙන ln. ඒ ln එකේ නිසා තමයි මේ new line එකක් දාන්නේ. මුලින් print කරනවා ඊළඟට new line එකක් දානවා. මේ synchronize this මේක තේරුම් ගන්න පුළුවන් thread පාඩමේදී. හරිද? මේ Java හරියට කරාට පස්සේ Sun Micro System එකේ නැත්නම් Oracle සමාගමේ ලියපු මේ Java codes ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම ඕපන් කර බලලා අපිට කියවලා තේරුම් ගන්න පුළුවන්. එතකොට තමයි වලට Java වල ගැඹුරු දැනුමක් ගන්න පුළුවන් වෙන්නේ. හොඳටම තේරුම් ගන්න ළමයි Java වලට ඉගෙනගෙන Java ගැඹුරු දැනුමක් ගන්න ඕන නම් Java ඉගෙන ගන්නකොට ඉගෙනගෙන මේ Java example කරනවත් එක්කම Sun Micro System එකෙන් Oracle එකෙන් ලියපු මේ Java source code open කර කියවන්න පටන් ගන්නවා. මේව open කර කියවන්න පටන් ගන්නකොට තමයි best practices පේන්න පටන් ගන්නේ. methods ලියපෙදී පේන්නේ. එයාලා පාවිච්චි කරපු patterns techniques පේන්නේ එතකොට. ඊට පස්සේ මේ වලින් comments දාලා තියෙනවා. comments කියවන්න පුළුවන්. ඒතකොට තව දැනුම ගන්න පුළුවන්. එහෙම තමයි මේක ඉගෙනගෙන යන්න තියෙන්නේ. හරිනේ. එතකොට මේ println බලන්න methods ගත්තොත් මෙතන එකක් තියෙනවා. මෙතන තා method එකක් තියෙනවා. මෙතන තා method එකක් තියෙනවා. මෙතන තියෙන int print කරන්න එක println method එකයි. characters print කරන්න වෙනම println method එකක් තියෙනවා. හරිද? boolean print කරන්න වෙනම println method එකක් තියෙනවා. ඔයාලා හිතන් හිටියේ ඔක්කොම එක println method එකේ වෙනම කියලා. එහෙම නැහැ. long print කරන්න වෙනම println method එකක් තියෙනවා. හරිනේ? float වලට වෙනම එකක්. double වලට වෙනම එකක්. හරිනේ? character එකක් print කරන්න මෙහෙමයි. string එකක් print කරන්න මෙතනින්. print වෙන්නේ මෙතනින්. object එකක් pass කරොත් එන්නේ මෙතෙන්ට. එහෙම තියෙනවා.
මම දැන් මේක ඕපන් කරේ එක ප්‍රශ්නයකට උත්තර දෙන්න. ඒ ප්‍රශ්නේ මෙහෙමයි. software engineer කෙනෙක් විතර ඉන්ටර්විව් එකට ගියාම වැරදිලා හරි අහුවොත් මෙන්න මේ ප්‍රශ්නේ. ඔයා Java programs ලියලා දිනවද? ඔව්. Java program එක ලියන්න කියනවා. දැන් එතකොට ඔයා ලියන Java program එක මෙහෙම. class test. ඔයා දැන් Java program එක panning board එකේ මෙන්න මෙහෙම ලියනවා. hello world එකක් ලියනවා. හරිද? hello world එකක් ලිව්ව ගමන් හරි. මෙතනින් ප්‍රශ්න අහනවා. මෙතනින් අහන්න පුළුවන් ළමයි ප්‍රශ්න 100ක් විතර. මම කියලා දෙන්න අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා. අපි එක එක යමු. මෙතනින් අහන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. එකක් තමයි මේ පබ්ලික් වල ඉඳලා අහගෙන යන්න පුළුවන් දෙකටම. මේන් මෙතඩ් එක ගැන. අපි මේන් මෙතඩ් එක කියලා පාඩමක් කරන ඉස්සරහට එක් කරා මම මේ ප්‍රශ්න ටික කියලා දෙන්නම්. දැනට දන්නේ වෙන් මෙන්න මේ ප්‍රශ්න ටිකට අපි උත්තර දෙන්න පුළුවන් නම් හරි. මෙතනදී සිස්ටම් කියලා එකක් තියෙනවා. out කියලා එකක් තියෙනවා. println කියලා එකක් තියෙනවා. මෙතෙන්දී අහන්න පුළුවන් ප්‍රශ්න ටික තමයි what is system? system කියන්නේ මොකක්ද? හරිම සරලයි. දැන් අපි දැක්කා system is a class present in java.lang package. lang package එකේ තියෙන class එකක් තමයි system කියන්නේ. package එකක් කියන්නේ මොකක්ද කියන එක හරියටම අපි ඉගෙන ගමු තව ටික දවසකින්. ගොඩක් කරලා අදත් පුළුවන් වෙයි. out කියන්නේ මොකක්ද? දැන් අපි දැක්කා මේ source file වලට ගියොත් බලන්න Java lang package එකේ තියෙනවා system කියලා class එකක්. මේ තියෙන මේක තමයි system class එක. system is a class present in java.lang package. ඊළඟට බලන්න out. ඔකට පුළුවන් search කරන්න. in තියෙනවා out වෙලා මේ තියෙන out. හරිනේ. මේක public final static variable එකක්. මේක මෙහෙම කියමු අපි. out කියන්නේ මොකද්ද? out is a static variable present in system class and data type is print stream. print stream data type එක විදියට තියෙන static variable එක system class එකේ තියෙනවා. ඊළඟට අහන what is println? println කියන්නේ මොකද්ද? method එකක්. println method එක කොහෙද තියෙන්නේ? println is a method present in. හරිද? println is a instance method. ඒක ඇත්තටම instance method එක. present in print stream class. print stream class එකේ තියෙන instance method එක. ඇත්තටම මේක Java program එක run වෙනකොට මොකද්ද වෙන්නේ? out වලින් නිරූපණය වෙන්නේ heap එකේ තියෙන print stream object එකක්. ආන්නේ out heap එකේ තියෙන print stream object එකට. يعني print stream class එකෙන් හදපු object එකක් තමයි out කියන reference එකෙන් අල්ලන් ඉන්නේ. ආන්නේ object එකට ඇති instance method එකක් තියෙන println කියලා. right. ඒක තියෙන IO package එකේ. print stream මේක ගිහිල්ලා බැලුවොත් println මේ බලන්න මේවා instance methods. හරි. දැන් අපි system mode print line කතාව පැත්තකින් තියමු. නැවත අපි යන් අපේ IDE එකට. right. දැන් IDE එකට ගිහිල්ලා බලන්න මෙන්න මේ IDE එකෙන් අපි මෙන්න මෙහෙම object class එකට වමු ගිහිල්ලා මේක click කරාට පස්සේ මෙතනින් බලන්න අපි මේ click කරන්නේ byte code එකක් උඩ. class file එකනේ. හැබැයි source file එක open වෙනවා මෙතනින්. හේතුව source files ටික තියෙන නිසා IDE එකෙන් open කරලා දෙනවා. නැතුව මේ class file එක open කරාට පස්සේ බලන්න මෙහෙම source file එකේ විදියක් නැහැ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. හේතුව ඔයාලා දැන් Java program එකක් ලියලා
හරිද? Java program එකක් ලියලා කම්පයිල් කරාට පස්සේ හැදෙනනේ ක්ලාස් ෆයිල් එක. මේක බයිට් කෝඩ් එකක්. මේක නෝට්පෑඩ් එකකින් ඕපන් කරලා බලුවොත් බලන්න මෙන්න මෙහෙම එකක් තමයි පේන්නේ. නෝට්පෑඩ් එකකින් ඕපන් කරලා බලුවොත් පේනවා මේක කියවන්න බෑ. human readable නැහැ. අපිට source code එක තමයි human ට කියවන්න පුළුවන්. human readable වෙන්නේ source code එක. හරිද? බයිට් කෝඩ් එක human readable නැහැ. නමුත් IDE එකෙන් ගිහිල්ලා Eclipse වලින් මෙහෙම අපි ගිහිල්ලා මෙතන අපි හිතමු මෙහෙම integer.class කියලා. මෙන්න මෙහෙම class file එක උඩ click කරාම source file එක open වෙනවා. මේක අපිට font size එක නැත්නම් අකුරු වල size එක lock කරගන්න පුළුවන්. control shift එකත් එක්ක control සහ shift එක එකට ඔබාගෙන plus button එකේ පුවනවා මෙහෙම ලොකු වෙනවා. හරිද? එතකොට මෙහෙම class file එකේ පුවම මෙතන ඇත්තටම open වෙනවා source code එක. හේතුව source code ටික තියෙන නිසා IDE එකෙන් ඒක open කරලා දෙනවා. ඒකයි හේතුව. right. කොහොමද එතෙන්ට ගියේ අපි? Java program එකක් හැදුවට පස්සේ නැත්නම් Java project එකක් හැදුවට පස්සේ project එකේ තියෙන JRE system libraries කියලා. ඒක click කරාට පස්සේ බලන්න මෙතන තියෙන rt.java කියලා. මේ rt.java කියන එකේ තමයි ළමයි CoJava API libraries ඔක්කොම තියෙන මෙතන. ඒකයි මේකේ තියෙන වැදගත්කම. ඔක්කොම CoJava classes interfaces ඔක්කොම තියෙන තැන තමයි rt.java කියන එක කියන්නේ. ඒ Java file එක Java file එකක් කියන්නේ මොකද කියලා මම ඉස්සරහට කියලා දෙන්නම්. ඊළඟට මේ Java files හදන හැටිත් කියලා දෙන්නම්. ඔයාගේම classes and interfaces දාලා packages හදලා ඒ පැකේජ් ඔක්කොම එකම zip file එකකට දාන්න පුළුවන් Java කියලා. ඒ Java file එක අපිට හදන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු development කියලා පාඩමක් තියෙනවා අපේ අවසාන හරියේ. ඒ පාඩමෙත් අපි Java files හදන්න වෙනවා. ඊළඟට executable Java files කියලා වර්ගයක් තියෙනවා. ඒවා හදන්නත් පුළුවන්. බලමු. ඒ ඉස්සරහට බලමු. දැන් තේරුම් ගන්න මෙන්න මේ rt.java එක open කරාම බලන්න මේ තියෙන package. මේ තියෙන packages. මේ package එකේ හැඩය බලා ගන්න. සාමාන්‍යයෙන් Java වල package එක හැදුවට පස්සේ Eclipse IDE එකේ මෙන්න මෙහෙම නිකන් මේ දුඹුරු පාට නිකන් මේ කොටු හතරක් වගේ මෙන්න මෙහෙම symbol එකකින් තමයි පෙන්නන්නේ. හරිද? මේ ඔක්කොම තියෙන packages. වෙන වෙනම packages. මේ packages වල ගියාම බලන්න අපිට පල්ලෙහාට යනකොට බලන්න අපිට පුළුවන් බලා ගන්න අපි දන්න package එක. කලිනුත් දැක්කා. හරිනේ? මේ තියෙන java.lan package එක. මම මෙතෙන් තා පුංචි දෙයක් කියන්න යන්නේ මේ java.lan package එකට ගියොත් බලන්න lan package එක ඇතුලේ මෙතනින් පෙන්නනවා lan package එකට ID classes සහ interfaces. හරිද? ඊළඟට මෙතනින් බලන්න මෙතන තියෙනවා java.lang.annotation. ඇත්තටම තියෙන්නේ මේ lan package එක ඇතුලේ තමයි මේ annotation package එක තියෙන්නේ. හරිද? ඒක නිසා තමයි java.lang package එක ඊළඟට java.lang.annotation. මේක වෙනම package එකක් වගේ පෙන්නුවට මේ annotation කියන package එක lan package එකේ sub package එකක්. සරලව කියනවා lan package එක ඇතුලේ තියෙන්නේ. ඒක බලන්න ලේසිම ක්‍රමයක් කියන්න. මම අර source file ටික තියෙනවනේ Java මගේ desktop එකේ. ඒක ගිහින් බලන්න Java folder ඇතුලේ තියෙනවා lan කියලා package එකක්. ඒක ඇතුලේ තියෙන තව packages බලන්න මේ annotation package එක තියෙනවා, instrument package එක තියෙනවා, invoke package එක තියෙනවා, management, ඔන්නෝම reflection. හරිනේ මේ ref කියන්නේ reflect. එහෙම packages තියෙනවා. ඊට අමතරව මෙන්න මේ classes, මෙන්න මේ source code ටික කෙලින්මයි තියෙන lan package එකට. හරිනේ? ඊළඟට තේරුම් ගන්න මේ reflect වගේ package එකක් ගත්තොත් ඒව lan package එක ඇතුලේ තියෙන sub packages. එතකොට ඒක IDE එකට ගියොත් බලන්න වෙනම පෙන්නනවා මෙහෙම java.lan.reflect කියලා වෙනම පෙන්නනවා. හරිද? ඒතර මුලින් java.lan තියෙන නිසා අපි දන්නවා මේක lan කියන folder එක ඇතුලේ තමයි reflect කියන folder එක තියෙන්නේ. හරිද? දැන් මේ packages හඳුනා ගන්න විදියක් දන්නවා. ඒක හරි. දැන් යන්නේ අපි අපේම කියලා package එකක් හදන්න මුලින්ම. package එකක තේරුම මම පසුව කියන්නම්. දැනට අපි package එකක් හදමු. හදන්නේ මෙහෙමයි. මම පොඩ්ඩක් ID එක lock කරලා පෙන්නන්නම්. right. මෙන්න මේ source කියන folder එකට ගිහිල්ලා new කියලා මෙතනින් ගන්න ළමයි Java package. මේ තියෙන package එක. හරිද? දැන් මේ package එකට නම දාදී සාමාන්‍යයෙන් දාන ක්‍රමය තමයි website එකක නම reverse කරලා. හිතන්න මෙහෙම කරලා අපි website එකක නම reverse කරලා. ඒකට හේතුවක් තියෙනවා අපි ඒක package පාඩමේදී බලමු. අපි හිතමු mysql.com කියලා site එකක් තියෙනවා කියලා. කියන්නේ mysql.com කියලා website එකක් තියෙනවා. අපිට ඕන නම් ගිහින් බලන්න පුළුවන්. mysql.com කියලා එකක් තියෙනවා. එතකොට ළමයි තේරුම් ගන්න mysql කරන අය Java program එකක් ලියනවා නම් එයාලගේ packages පටන් ගන්න කොහොමද දන්නවද? මේ website එකේ නම reverse කරලා. reverse කරන්න හේතුවකුත් තියෙනවා.
දැනට අපි කරලා බලමු මෙන්න මෙහෙම කරන්නේ. එයාලා ලියන්න පටන් ගන්න තේරුම් ගන්න com.mysql කියලා. mysql.com නෙවෙයි පැකේජ් එක පටන් ගන්න වෙබ්සයිට් එකේ ඩොමේන් නේම් එක රිවර්ස් කරලා. com.mysql. හරි. දැන් ඔයාලා තව ගත්තොත් බලන්න mysql වගේම තව එකක් තියෙනවා. database management system එක. එන්න මෙහෙම. මේක පොඩ්ඩක් කියවන්න බලන්න. PostgreSQL. හරිනේ. මේ වචනේ එකට කියවලා දාන්න. PostgreS. දැන් මේ වචනේ විතරක් කියවන SQL කියලානේ. QL කියන වෙනම කියවන්න. මේ වචනේ එකට කියවන්න. PostgreSQL. හරිනේ. PostgreSQL. මේකේ බලන්න PostgreSQL වෙබ්සයිට් එක තියෙන අගට com නෙවෙයි org කියලා. postgresql.org. හරි. එතකොට තේරුම් ගන්න මෙන්න මේ අය Java project එකක් හදුවත් PostgreSQL අය එයාලගේ packages පටන් ගන්නෙ org.postgresql කියලා. එහෙනම් එයාලගේ packages එන්නේ කොහොමද? මේ කලින් එක com.mysql.man දාන test කියලා. බලන්න එතකොට මෙතන package එකක් එනවා. මේ package එක ඇතුලේ මොකුත් නැත්තම් තේරුම් ගන්න එක empty package එකක් වෙනවා. empty package එකක් තමයි මෙන්න මෙහෙම මේ නිකන් සුදු පාටින් වගේ පෙන්නන්නේ. හරි. ඊළඟට මෙහෙම. ඒතකොට මේක දාන්න ඕනේ org කියලා. ඒතර ඔයාලට ඉස්සරහට වැඩ කරගෙන යනකොට තේරෙයි මේක. මේ packages දකින්නකොට ඇයි මෙහෙම මේ අය මෙහෙම නම් දාලා තියෙන්නේ කියලා. මම දැන් project එකක් හදන්න යනවා. දැන් මම මේ දෙක delete කරලා දානවා මේ packages දෙක. right. හිතන්න වෙබ්සයිට් එකක් තියෙනවා javaclass.com කියලා. එහෙම එකක් තියෙනවා කියලා හිතන්න. මොකද වෙබ්සයිට් එකේ නම javaclass.com. අතර මෙහෙම එකක් තියෙනවා. හරි. the domain javaclass.com is for sale. මේක විකුණන්න තියෙන එකක්. to purchase call මෙන්න මේක ගන්න ඕන නම් මේ domain එක ගන්න ඕන නම් call කරන්න කියලා කියන්නේ අපිට දැන් ගන්න ඕනේ නැහැ. javaclass.com කියලා එකක් තියෙනවා. හරි. දැන් මම එහෙනම් මෙතන වෙබ්සයිට් එකක් තියෙන හිතන්නේ javaclass.com එක අපේ. අපිට අයිති වෙබ්සයිට් එකක් කියලා හිතන්න. අපිට අයිති නෑ. ඒක කමනේ අපිට අයිති කියලා හිතන්න. එහෙනම් අපි පැකේජ් එක හදන්න යන්නේ com.javaclass කියලා. හරිනේ. ඊළඟට තේරුම් ගන්න මම මෙතනින් හදන්න යන්නේ පැකේජ් එකට මම දානවා com.javaclass.test කියලා. test තමයි පැකේජ් එක. හරි. දැන් මේක තමයි මගේ පැකේජ් එක. com.javaclass.test. ඊළඟට මම මුලින්ම මේක ඇතුලේ හදාගන්නවා ක්ලාස් එකක්. new ගිහිල්ලා මෙතනින් හදනවා ක්ලාස් එකක්. ඒ ක්ලාස් එකට දෙනවා test කියලා. හරි. test කියලා දුන්නාට පස්සේ බලන්න මට මෙතනින් හදන්න පුළුවන්. මෙහෙම test ක්ලාස් එක හැදෙනවා. ඊළඟට මම තව ක්ලාස් එකක් හදනවා test 1 කියලා. ඒ හදනකොට බලන්න මට මෙතනින් දුන්නොත් එහෙම මෙන්න මෙතනින් ක්ලික් කරොත් බලන්න public starting void main. මෙන්න මෙහෙම ක්ලික් කරලා finish කරොත් බලන්න ඒ ක්ලාස් එක හැදෙන්නේ main method එකත් එක්ක. දැක්කනේ test class එක හදද්දි main method එක තිබ්බේ නැහැ. හේතුව අපි main method එක හැදෙන්න අර tick එක දැම්මේ නැහැ. නැත්නම් අර check box එක select කරේ නැහැ. test 1 එක හැදෙන්නේ main method එකත් එක්ක. හරි. දැන් මම මෙතනින් system out print line එකක් දැම්මා. system out print line දාන්න හරිම ලේසි. SYSOUT මෙන්න sys out කියලා print කළා control එකත් එක්ක space එක එපුවනම් ඒක ඉබේටම fill වෙනවා. ඊළඟට මෙතනින් දැම්මොත් එimhe hello world කියලා. මෙතනින් දැම්මොත් hello world කියලා. ඊළඟට මෙහෙමයි. මේක print කරන්න තියෙන ඊළඟට මේක run කරන්නේ මෙහෙමයි. එක්ක පුළුවන් right click කරලා run as ගිහලා Java application කියලා දෙන්න. එතකොට run වෙලා උත්තර එනවා මෙතනින් hello world කියලා. එහෙම නැත්නම් පුළුවන් අදාළ ෆයිල් එක උඩ select කරා මෙන්න මෙතන තියෙන බලන්න කොළ පාට බටන් එකක්. හරිනේ. එතකොට බලන්න මෙතන ඇවිල්ලා තියෙනවා run test 1 කියලා ඇවිල්ලා තියෙනවා. ඒක run වෙනවා. test click කරලා මෙතනින් run එකට ගියොත් බලන්න run test ඕන run test රන් කරන්නත් පුළුවන්. මෙහෙම කරලා මෙතෙන්ට ගිහිල්ලා ක්ලික් කරොත් මේක රන් කරන්න බෑ. මොකද මේන් මෙතඩ් එක නෑ. ඒක ID එකෙම වළක්වනවා රන් කරන්න බැරි වෙනවා. හරි. කිසිම ගැටලුවක් නෑ ඒක. දැන් මෙහෙම තමයි සාමාන්‍යයෙන් Java program එකක් ලියන්නේ. ඊළඟට හිතන්න මම ඔයාලට මෙහෙම එකක් තියෙනවා.
ඔයාලා Java class එක ඉගෙන ගන්න Java program ලියනකොට එක workspace එකක් ඔයා තියාගන්න. හරිද? ඊළඟට campus එකේ දෙන projects කරන්න තව workspace එකක් තියාගන්නවා කියලා හිතන්නකෝ. එතකොට මෙන්න මෙහෙම මේ කරන්නේ. දැන් මේ desktop එකේ අපි හදපු workspace එක තියෙනව නේද? මේ workspace එකේ තමයි ඒවා Java ඉගෙන ගන්න sample programs ඔක්කොම කරන්නේ මේකේ. හරිද? මේකේ ඔන්න එක program එකක් කරලා තියෙනවා. ඔයා තව workspace එකක් හදන මෙන්න මෙහෙම ගිහිල්ලා. C එකට ගිහිල්ලා හදන workspace කියලා folder එකක්. හිතන්න මේ folder එක ඇතුලේ තමයි ඔයා කරන්න යන්නේ. campus එකේ දෙන projects ඔක්කොම කරන්න යන්නේ මේ workspace folder ඇතුලේ. එතකොට ඔයාලට campus එකේ තියෙන project එකකට යන්න ඕන නම් ටග් ගාලා මොකක්ද නැද්ද කරන්න ඕනේ? file වලට ගියා. මෙතනින් දෙන switch workspace කියලා. හරිද? switch workspace වලට ගිහිල්ලා others වලට ගියාම තේරුම් ගන්න. දැන් මෙතනින් ඔයා කරන්න ඕනේ C එකේ තියෙන ඔයා හදපු workspace folder එකට යන එක. ගියාම එතනත් workspace එකක් වෙනවා. C එකේ workspace එක. දැන් අලුතෙන් ID එක open වෙනවා. හරි. මෙතන කිසිම project එකක් නැහැ. ඔය අලුතෙන් project එකක් හැදුවොත් එහෙම Java project එකක් මෙතනින් බලන්න new ගිහිල්ලා file ගිහිල්ලා new ගිහිල්ලා මෙතනින් Java කියන එක පෙන්වන්න නැත්නම් මෙතන others වලට ගිහිල්ලා ගියාට පස්සේ බලන්න මෙතන මේ Java project කියලා තියෙනවා. හරි. මම දානවා එහෙම university 1 project එකේ නම university 1. ඊළඟට මොකද කරන්න ඕනේ? මෙතනින් මම කෝ JRE එක දෙන්න ඕනේ විදිය. JDK එකේ තියෙන JRE එක තමයි දෙන්න ඕනේ. JDK එක ඇතුලේ තියෙන JRE එක දෙන්න. හරි. ඊළඟට next කරන්න finish කරන්න. බලන්න දැන් මෙතන project එකක් තියෙන හැදිලා. හරි. හැම project එකකටම මේ JRE system library කියන එක එනවා. දැන් හරි. දැන් මේ project එක කොහෙද තියෙන්නේ? මේ project එක තියෙන්නේ අලුතෙන් හදපු workspace එකේ. දැන් අපේ desktop එකේ තිබිච්ච workspace එකේ තියෙන පළවෙනි project එක විතරයි. අපේ අලුතෙන් හදපු project එක තියෙන්නේ C එකේ workspace වල බලන්න මෙන්න මෙහෙම university කියලා තියෙන වෙන workspace එකක. හරි. මට නැවත ඕන නම් desktop එකේ තිබිච්ච workspace එකට යන්න file ගියා switch workspace ගියා. මෙතනින් other ගිහිල්ලා මෙතනින් browse කළා මම තෝරනවා desktop එකේ තියෙන workspace එක. හරි. workspace එක විතරයි තෝරන්නේ project එකම තෝරන්නේ. project එක දෙරුවා project එක workspace එකක් වෙනවා. ඒක නිසා වරද්ද ගන්න එපා. workspace එක තමයි select කරන්නේ. okay කරන්න එච්චරයි. desktop එකේ තියෙන workspace එක select කරාම Eclipse IDE එක open වෙනවා desktop එකේ තියෙන workspace එකට ගැලපෙන්න. දැක්කනේ පළවෙනි project එක තියෙනවා. දැන් ආයෙ පළවෙනි project එකේ වැඩ කරන් යන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් මෙහෙම workspace හදන්න recommend කරන්නේ නැහැ හැමතැනම. මම නම් recommend කරන්නේ මෙන්න මේ විදිහට මේ ඔක්කොම workspace delete කරලා දාන්න දැන්. C එකට ගියා C එකේ තියෙන මේ workspace එක delete කරලා දාන්න. එක තැනක workspace එකක් හදන්න මෙහෙම C එකේ හරි කොහේ හරි workspace එච්චරයි. ඒ workspace එක ඇතුලේ ආ workspace හදාගන්න. ඔයා දාන්න ඕන නම් මේක දාන my projects කියලා. මේක තමයි ඔයා වැඩ කරන projects තියෙන්නේ. university projects ඕන නම් මෙන්න මේකේ university. හරි. ඔයා වෙනම testing කරනවා නම් මොනවා හරි testing projects මොනවා හරි තියෙනවා මේක දාගන්න. හරි. මම දැන් ඔයාලට උගන්වන්නේ Java class නේ. ඒක නිසා මම Java class කියලා workspace එකක් හදාගන්නවා. ඇත්තට මේවා workspace. හරි. ඒක නිසා මම දැන් යනවා මෙන්න මෙහෙම. Eclipse කියන ID එකට ගියා. මම දෙනවා workspace එක දැන්. C එකේ workspace වල Java class එක. මේ ඔක්කොම workspace විදිහට තමයි මම පාවිච්චි කරන්න යන්නේ. දැන් මෙතනින් ID එක open කරා. මම දැන් මෙතනින් හදන්න යන පළවෙනි project එක කොහොමද? file ගියා, new ගියා. මෙතනින් යනවා Java project කියලා. ඊළඟට තේරුම් ගන්න මෙතනින් මම දෙනවා project එකේ නම 1. මෙතනින් තේරුම් ගන්න හැමතිස්සෙම workspace එකක් හදන හැමතිස්සෙම අපිට මෙන්න මේ JRE එක set කරන්න වෙයි. හරිනේ? ඒතකොට මෙතනින් දාන use default JRE කියන එක දාලා මෙතනින් configure JRE ගිහිල්ලා මෙතනින් දෙන JDK එකේ JRE එක. JDK එක ඇතුලේ තියෙන JRE කියන එක දෙන්න. හරි.
මම එකම දේ 3-4 පාර කරලා පෙන්නන්නේ මම එකම දේ 3-4 පාර කරලා පෙන්නන්නේ ඔයාලට හොඳට පුරුදු වෙන්න. මේ ටික හොඳට කරලා පුරුදු වෙන්න මේ IDE එකත් එක්ක වැඩ කරන විදිය. ඒකට බොහොම පහසුයි. workspace එකෙන් workspace එකට switch වෙන්නේ කොහොමද? project එක අලුතෙන් හදන්නේ කොහොමද? project එක හදුවට පස්සේ JRE එක කොහොමද දාන්නේ? JDK එකේ JRE එක. ඒ ටික කරලා පුරුදු වෙන්න. ඊළඟට මෙතනින් අහනවා මේ වගේ project එකක් open කරන්න ඕනේ මොන perspective එකෙන්ද? දැන් මෙතන මේක ඕන නෝ කරලා දාන්න ගැටලුවක් නැහැ. නෝ කරොත් project එක නැති වෙනවනේ. නෑ ගැටලුවක් නෑ project එක ඇතුලේ තියෙන්නේ. හරිද? ඒ perspective එක අපිට මෙතනින් වෙනස් කරගන්න පුළුවන් කැමති perspective එකක් දාගන්න පුළුවන්. හරි. දැන් මෙහෙමයි. දැන් මෙතනින් මම package එකක් දානවා. කලින් වගේම com.javaclass.test කියලා. package එක දාලා මම test කියලා class package එක ඇතුලේ class එකක් හදනවා. test කියලා. ඒකේ මම මෙතනින් main method එකක් දානවා. බලන්න super class එක පෙන්නනවා java.land.object කියලා. object කියලා. super class එක පෙන්නනවා java.land.object කියලා. ඒක අපි දැනටමත් දන්නවා. හරි. මේක අකුරු ලොක් කරන්නේ control shift එකත් එක්ක control එකේ shift එකේ ඔබාගෙන plus button එක click කරා නම් මෙහෙම එබුවනම් press කරා නම් අකුරු ලොකු වෙනවා. නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙහෙම මෙතනින් ගිහිලා window ගිහිලා preference ගිහිල්ලා windows preference ගියාට පස්සේ මෙතන තියෙනවා general කියලා. මේ general එකේ තියෙන appearance. appearance එකේ තියෙනවා colors and fonts කියලා. ඒකේ තියෙනවා basic කියලා. ආන්නේ basic එකට ගියාම බලන්න තියෙනවා text font කියලා. මෙන්න ඒක මෙන්න edit එකක් ගියොත් එහෙම මෙතනින් අපිට පුළුවන් අකුරු වෙනස් කරන්න. size එක. එහෙමත් පුළුවන් නැත්නම් shortcut එකකින් පුළුවන්. හරි. දැන් මම මෙතෙන්ට දානවා int x assign 10යි. int y assign 20යි. int z assign x plus y. system mode print line කොහොමද කෙටියෙන් ලියන්නේ? sys out ලියලා control එකත් එක්ක space දෙපුවම මෙන්න suggestions එනවා. අපිට හරි එක දාන්න තියෙනවා. මෙතෙන්ට දානවා reset. දැන් Java program එක හරි. ඊළඟට හිතන්නේ මේ Java program එක මෙන්න මෙහෙම ඇද වෙලා මෙන්න මෙහෙම තියෙනවා කියලා. අරහෙට ගිහිල්ලා මෙහාට ගිහිල්ලා ඔහොම වෙලා තියෙන්නේ. මෙහෙම Java program එක මේ හරියට මෙහෙම පිළිවෙලකට නැත්තම් හරියට indentation නැත්තම් මේකට කියන්නේ indentation කියලා. ඒ කියන්නේ Java program එකේ මෙන්න මේ අයිනේ ඉඳලා මෙන්න මෙතන ඉඩ ප්‍රමාණය indentation එක. indentation හරියට නැත්තම් මුළු Java program එකම select කරන්න පුළුවන් control A වලින්. ඊළඟට මේ ඔක්කොම format කරන්න පුළුවන් control shift F ඔක්කොම select කරා control A ඊළඟට control එකයි shift එකත් එක්ක F එකේ බොනනම් හරියටම හරි. ඔය හිතන්නේ මෙහෙම තියෙනවා කියලා. මේක මෙතන. මේක මෙහෙම. මේක මෙහෙම. වෙලා මේ වරහන් එහෙට ගිහිල්ලා මෙහෙට ගිහිල්ලා තියෙනවා. control A ඔක්කොම select කරා control shift F හරියට format එක. format කරන්නේ මේ විදිහට. දැන් මේක run as Java application. run වෙලා 30 කියලා උත්තර එනවා. හරිද? දැන් මම යන්නේ Java program එක debug කරන හැටි කියලා දෙන්න. මේවා තමයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ. අද වාරෙම ඇත්තම කියනවා නම් Eclipse introduction to Eclipse වගේ. Eclipse වලින් කොහොමද වැඩ කරන්නේ කියන එක සහ debugging. මේක අතිශයින්ම වැදගත් පාඩමක්. මොකද අපි ඉස්සරහට සම්පූර්ණයෙන් වැඩ කරන්නේ නැහැ Eclipse කියන IDE එකේ. notepad එකේ තමයි. හැබැයි ගොඩක් බරපතල වැඩ આવත් අපි Eclipse IDE එකට යනවා. ඊළඟට OP ඉගෙන ගන්නත් අපිට බොහොම පහසුවෙන් පුළුවන් මේ Eclipse IDE එකෙන්. ඒ කියන්නේ IDE එක අපිට පාවිච්චි කරන්න පුළුවන් OP තේරුම් ගන්න. එතනම කියනවා modifiers එහෙම පාඩම තේරුම් ගන්න ගියම public protected private වගේ access modifiers තේරුම් ගන්න පුළුවන් මේ Eclipse IDE එකෙන් බොහොම පහසුවෙන් notepad එකට වැඩිය. ඉතින් මම ඉස්සෙල්ලා වලට Eclipse IDE එකෙන් ඊට කියලා දීලා ඊට පස්සේ මම notepad එකට යනවා. notepad එකෙනුත් මම කියලා දෙන්නම්. හරි. මේකම තමයි මේ IDE එකෙන් බලපු දේ තමයි notepad එකෙන් වෙන්නේ කියලා. දැන් අපි යම් ප්‍රෝග්‍රෑම් එකක් ඩිබග් කරන්න. අපි මේ ප්‍රෝග්‍රෑම් එක ඩිබග් කරලා බලමු ඉස්සෙල්ලාම. ඩිබග් කරන්න මුලින්ම ඩිබග් පොයින්ට් කියලා එකක් තියනවා. දැන් Java ප්‍රෝග්‍රෑම් එක රන් වෙන පියවර කීයක් තියෙද? 8ක් තියෙනවා. මොනවද Java ප්‍රෝග්‍රෑම් එක රන් වෙන පියවර 8 ළමයිනේ? මතකයි කියලා හිතනවා. start the JVM. JVM එක start වෙන්න ඕනේ. ඊළඟට create and start main thread. main thread එක start create කරලා start කරනවා ඒක කරන්නේ JVM එක. ඊළඟට locate the class file. මේ test class එකට class file එකක් හදනවා. ඒකට කියනවා byte code එක කියලා. මේ කම්පයිල් කරාට පස්සේ ටෙස්ට් ක්ලාස් එකේ ක්ලාස් ෆයිල් එකක් හදනවා. ඒක තමයි බයිට් කෝඩ් එක ගන්නවා. බයිට් කෝඩ් එක තියෙද කියලා හොයා ගන්නවා.
ඒක හොයාගන්නේ කවුද? JVM එකෙන්. JVM එකේ යාළුවෙක් ඉන්නවා නැත්නම් කොටසක් තියෙනවා class loader subsystem කියලා. ඔන්නේ class loader subsystem එකෙන් තමයි byte code එක හොයාගන්නේ. දැන් එහෙනම් පියවර තුනක් කරේ. අපි පියවර ටික ලියමු මතක් වෙන්නත් එක්ක. start JVM. ඊළඟට create and start main thread. තුන්වෙනි එක locate the class file. ඔය locate කියන හොයා ගන්නවා. නැත්නම් find out the class file. ඊළඟට load the class file. අපි දන්නවා class file එක load කරනවා class loader subsystem එකෙන් කොහටද load කරන්නේ method area එකට. මෙන්න මේ class file එක load වෙන වෙලාව හරි වැදගත් හේතුව class file එක load වෙන වෙලාව තමයි ළමයි static variable තියෙනවා නම් හැදෙන වෙලාව. ඊළඟට main method execution. main method එක execute කරලා ඉවරනට පස්සේ unload the class file. ඊළඟට terminate the main thread. shut down the JVM. ඔය ටික තමයි පියවර 8. දැන් මේ ටික බලන්න main thread එකකින් බොහොම වේගෙන් run වෙනවා. අපිට පේන්නෙත් නෑ වේගෙන් main method එක run කරලා දාන්න. මේ ටික වුණා. පේන්නේ main method execution වුණා. මෙන්න මේ කළ JVM shut down එක ඔක්කොම එක සැරේට වෙනවා. හරිද? අපිට මෙන්න මේ ටික නැතත් මෙන්න මේ main method execution එක තියෙනව නේද? main method එක execution එක කරන්න වෙන්නේ කොහොමද? main method කියන ළමයි මෙන්න මේක. මෙන්න මේ main method එක run කරනවා. main method එක run කරන්නේ කවුද? මගේ පළවෙනි ප්‍රශ්නේ. Who is responsible to run main method? මේකට උත්තරේ JVM කියලා කිව්වොත් හරි. හරිනේ? JVM එකෙන් තමයි main method එක run කරන්නේ. වෙන කවුරුවත් නෙමෙයි. ඕනනම් main thread එකෙන් කිව්වොත් හරි. මොකද හැම thread එකකටම job එකක් තියෙනවා. අපි thread කියන පාඩමක් තියෙන කතා කරමු. හැම thread එකකටම job එකක් තියෙනවා. main thread එකේ job එක තමයි main method එක run කරන එක. main thread job is to run main method. දැන් ඔයාලා main thread එක කියන්නේ මොකක්ද? හැම Java program එකක්ම අපි මෙච්චර කල් ලියපු run වුණා නම් ඒ run වෙච්ච හැම Java program එකේම ළමයි main thread එක තියෙනවා. අපි දන්නේ threads ගැන ඒක කමක් නැහැ. run වෙන හැම Java program එකක අඩුම තරමේ main thread එක හරි තියෙනවා. එක thread එකක් හරි තියෙනවා main thread එක තියෙනවමයි. main thread එක නැහැ කියන්නේ Java program එක run වෙන්නේ නැහැ. බලමු මේක. හරිනේ? අපි threads ගන්න දන්නේ නැතුව Java program එකක් ලිව්වා කියමු. threads ගැන මොකුත් දන්නේ නැහැ Java program එකක් ලියනවා. ඒ program එක run වෙනවා කියන අඩුම තරමේ main thread එකවත් තියෙනවා. මොකද main thread එක JVM එකෙන් start කරලා දෙන thread එකක්. JVM එකෙන්ම create කරලා start කරන thread එක තමයි main thread කියන්නේ. main thread එකේ job එක තමයි main method එක run කරන්නේ. දැන් එහෙනම් main thread එකෙන් මොකද කරන්නේ? මෙන්න මේ main method එක run කරනවා. හිතන්න main thread එකෙන් main method එකේ මෙන්න මේ 6 වෙනි line එක run කරනකොට මට පුළුවන් main thread එක නවත්ත ගන්න run වෙනකොට මේ මොහොත. ඒ නවත්ත ගන්න පාවිච්චි කරන්නේ debug point එක. ඒක තමයි වැදගත්ම දේ. ඒ debug point එක දාන්නේ මෙහෙමයි. මෙන්න මේ IDE එකේ මේ 6 ඉලක්කම තියෙන පේනවාද මේ line numbers මේ ඉලක්කමට පිටුපසින් මට double click කරන්න පුළුවන්. එතකොට බලන්න මෙහෙම dot tag වගේ වැටෙනවා. මම මොනවා පොඩ්ඩක් lock කරලා පෙන්නන්නම්. බලන්න මෙහෙම dot tag වගේ වැටලා තියෙනනේ. මෙන්න මෙහෙම dot එකක් වැටුණා ළමයි debug point එකක් වැටුණා. එක point එකක් තියාගත්තම ඇති. ඒ debug point එකෙන් අපිට මොකද්ද කරන්න පුළුවන්? main thread එකෙන් main method එක run කරනවා. main method එකේ මේ debug point එක තියෙන line එක run කරනකොට අපිට පුළුවන් නවත්ත ගන්න main thread එක. නවත්තගෙන control එක අපේ අතට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඊට පස්සේ line by line run කරන්නේ අපිට ඕන වෙලාවට. Java program එක run කරන control එක developer අතට ගන්නවා. හරිනේ? එහෙම developer අතට අරගෙන run කරන්න පුළුවන්. ඒකට තමයි debug කරනවා කියලා කියන්නේ. බලමු මේක debug කරලා. මෙතනින් බලන්න ගියාට පස්සේ project එකට ගියාට පස්සේ බලන්න මෙන්න මෙතන මේ project එකේ මේ build automatically කියලා ටික් එකක් තියෙන ඒක අයින් කරලා දාන්න. project වල තිබ්බ build automatically ටික් එක අයින් කරලා ආයෙ නම් දාන්න ආයෙ අයින් කරන්න. කොහොමද ඒක අයින් කරලා තිබ්බනම් හොඳයි. නැතත් කමක් නැහැ අයින් කරලා තියන්න. මෙතන debug mode කියලා දිනවන්න. debug mode එකට දාන්නත් පුළුවන්. debug mode එකට දැම්මොත් මෙහෙම debug වෙන්න ඕන විදියට මෙහෙම පරිසරය සැකසීලා තියෙන. කියන්නේ IDE එක Java program එක debug කරනකොට අපිට බලා ගන්න ඕන details ඔක්කොම බලා ගන්න පුළුවන් විදියට IDE එක තියෙනවා. ආයි මම මෙතනින් ගිහිල්ලා perspective එක Java දාපු ගමන් Java code කරන්න ඕන විදියට IDE එක වෙනස් වෙනවා. ඒකට තමයි perspective කියන්නේ. අපිට Java code කරන්න ඕන නම් ඒ විදිහට IDE එක හදා ගන්න පුළුවන්. debug කරන්න ඕන නම් ඒ විදිහට හදා ගන්න පුළුවන්.
හරිනේ. ඊළඟට මෙතනින් තව ගොඩක් තියෙනවා. JavaScript කෝඩ් කරන්න ඕන නම් ඒ විදිහට ID එක වෙනස් කරගන්න පුළුවන්. අපි මෙතනයි perspective දාගන්න පුළුවන්. අපි ඕන hibernate කරනකොට අපිට ඕන නම් hibernate perspective එක දාගන්න පුළුවන්. ඒතර hibernate කරන්න ලේසි. දැනට අපි මේ debug perspective එකට යන්න ඕනේ නැහැ. අපි Java perspective එකෙන් නම් debug කරමු. එහෙම හොඳයි. මෙතන debug point එක දැම්ම බලන්න දැන් මෙතන මේ debug symbol එක ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනින් මෙන්න මේක ක්ලික් කරනවා එච්චරයි. ක්ලික් කරාම අහනවා debug perspective එකෙන් program එක open වෙන්නේද කියලා. මම ඕ දුන්නොත් බලන්න debug perspective එකෙන් තමයි open වෙන්නේ. මම යනවා ආයෙම Java perspective එකට. debug perspective එක තියාගත්ත ප්‍රශ්නේ නැහැ. Java perspective එක හොඳයි. කැමති perspective එක. Taman කැමති එකට පුරුදු වෙන්න. දැන් බලන්න Java program එක අපි මෙන්න මේ 6 වෙනි line එකෙන් නතර කරන් ඉන්නේ. main thread එක 6 වෙනි line එකෙන් නතර කරන් ඉන්නේ. ඊළඟට line by line යන්න පුළුවන් මට පාවිච්චි කරන්න. F6 කියන බටන් එක. F6 කියන බටන් එක ගියපු ගමන් line එකක් පල්ලෙහාට යනවා. ඊළඟට Java program එක debug වෙනව නම් අපිට අඳුර ගන්න හරිම ලේසි. කොහොමද දන්නවද? අපි අර debug point එකක් තිබුණේ. ඊළඟට මේ debug point එක පිටිපස්සෙන් බලන්න මෙහෙම නිකන් මේ නිල් පාට dot එකක් නැතුව ඒක පිටිපස්සේ මේ අණ්ඩක් වගේක් ඇවිල්ලා තියෙනවා. මේ චූටි අණ්ඩක් වගේ එකක් තියෙනවා නම් මේ debug point එකත් එක්ක ඒකේ තේරුම Java program එක debug වෙවි තමයි තියෙන්නේ. debug වෙවි තියෙනවා නම් තමයි මේ අණ්ඩේ තියෙන්නේ. මේ මම ආයෙම debug කරලා ඉවරනම් පෙන්නන්න මේ අණ්ඩ නැති වෙලා යනවා. දැන් මේ මොහොතේ ගිහින් බලන්න x වල අගය ගිහින් බලන්න ඕන නම් මේ 10 කියලා පෙන්නනවා. variable එක උඩට ගියාම variable එකේ details පෙන්නනවා. y වල අගය ගත්තොත් දැන් ඒක තමයි run වෙවි තියෙන්නේ. බලමු F5 ඔබන්න අයිමස්සරයක්. ඊළඟ line එකට ගියා. y වල අගය 20යි. දැන් z වල අගය කීයද බලන්න. තාම නැහැ. දැන් ආයි F5 ඔබන්න ඊළඟ line එකට ගියා. z වල අගය 30යි. xy එකතු කරලා ගත්තා. දැන් මේ line එකේදී මොකද කරන්නේ? print කරනවා. ආයි ඔබන්න F5. ඔන්න main method එක ඉවරයි. ඉවරයි. program එක exit. exit කරලා යනවා. මෙතනින් thread class එකේ තියෙන exit method එක call වෙනවා. ඒව හිතන්න යන්න එපා. ඒ අනවශ්‍ය දේවල්. අනවශ්‍ය නෑ අපි මේව අපිට මේ thread class එකේ exit method එකක් ගන්න run කර කර බලන්න පුළුවන්. Java program එක ඉවරයි. හරිනේ. දැන් බලන්න Java program එක run වෙලා ඉවරයි. දැන් Java program එක debug වෙන්නේ නැහැ debug කරලා ඉවරයි. ඒක නිසා බලන්න අර debug point එකේ අගට තිබිච්ච අණ්ඩ නැහැ. අණ්ඩ තියෙන්නේ Java program එක debug වෙනකොට තමයි. මම තව ප්‍රෝග්‍රෑම් එකක් ඩිබග් කරලා පෙන්නන්නම්. දැන් ඔයාලා ගිහින් ගෙදරදී ඩිබග් කරලා පුරුදු වෙන මේ ප්‍රෝග්‍රෑම්ස් ටික ඔක්කොම. මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරනවා. මම ඩිබග් පොයින්ට් එකක් තියෙනවා මෙන්න මෙතෙන්ට. හරිද? මෙන්න මේ ලයින් එකට මම ඩිබග් පොයින්ට් එකක් තියෙනවා. මේ 9 ඉලක්කවල පිටිපස්සෙන් ඩිබග් පොයින්ට් එක තියලා මම ඩිබග් කරන්න යන්නේ. ඩිබග් කරනකොට කොහොමද කරන්නේ? එක්ක මෙතන රයිට් ක්ලික් කරලා ඩිබග් as කියලා Java application දෙන්න පුළුවන්. හරිද? එහෙම දෙමු. enter marks මම දෙනවා ලකුණු 150යි කියලා. දීලා මම enter කරනවා. මේ අහන්නේ debug perspective එකකින් open වෙන්නද කියලා. අපි ඕන open කරලා බලමු එක සැරයක්. හරි. එතකොට පේන මේ උඩින් පේනවත් දැන් Java application එක thread main thread එක run කරන්න යන්නේ. test කියන class එකේ main method එක static method එක run කරනවා. 9 වෙනි line එකේ නැවතිලා ඉන්නවා. බලන්න 9 වෙනි line එකේ නැවතිලා ඉන්නවා. මේ ඒ details තමයි මෙතන පෙන්නන්නේ. ඊළඟට මෙතන දැනට තියෙන variable details මේ උඩ variable කියලා තියෙනවා. variable details මෙතනින් පෙන්නනවා. අපි දැම්මා marks කියලා variable එකක්. ඒ marks කියන variable එකේ value එක 50 150යි. මම user දැම්ම 150යි. ඒක තමයි මෙතනින් පෙන්නන්නේ. ඒ වගේම තේරුම් ගන්න scanner කියන තව variable එකක්. හරි? ඒක scanner කියන class එකෙන් හදලා තියෙන sc කියලා variable එකක්. sc තමයි මේ පෙන්නන්නේ. sc වලට තියෙන scanner class එකේ object එකක්. ඊළඟට මේ args කියන්නේත් ළමයි තේරුම් ගන්න main method එක ඇතුලේ පාවිච්චි කරන තව variable එකක්. මේක array එකක්. ඒකත් අපි ඉස්සරහට ඉගෙන ගමු. ඒක නිසා මෙතන variable තුනක් තියෙනවා. args, sc, marks. ඒක තමයි මේ පෙන්නන්නේ variables වලට args, sc, marks. args කියන array එකේ මුකුත් නැහැ empty array එකක්. sc කියන object එකක් scanner class එකේ. marks කියන්නේ 150යි. මේ variable එකේ උඩ click කරාම value එක පෙන්නනවා. args කියන්නේ empty array එකක්. marks කියන්නේ 150යි value එක. SC කියන්නේ scanner class එකේ object එකක්. object එකේදී මෙහෙම තමයි පෙන්වන්න වෙන්නේ heap එකේ තියෙන object එක. right. මෙතන තියෙන break points කියලා. break points කියන අපි තේරුම් ගන්න
මේ Java program එක අපි එක break point එක ඇතුලේ තියපු break point එක තමයි මෙතන. මම මෙතනින් ඕනනම් මේ tick එක අයින් කරලා මේ break point එක disable කරන්න පුළුවන්. ඒතර මෙතන break point එක නිකන් සුදු පාට වගේ වෙලා යනවා. ආයෙ මේක දාපු ගමන් නිල් පාට වෙනවා. ඕනනම් මෙතනින් ගිහලා break point එක delete කරලා දාන්නත් පුළුවන්. remove all කිව්ව ගමන් break points ඔක්කොම අයින් වෙනවා. දැන් ලොකු Java project එකක් කරන් යද්දී Java project එක හැමතැනම break points දාලා තියෙනවා නම් මෙතනට ගිහලා remove all කරාම Java මුළු project එකේම තියෙන break points ඔක්කොම අයින් වෙලා යනවා. මේක බොහොම වැදගත් feature එකක්. හරිද? ඒක නිසා තේරුම් ගන්න මේක ඔයාලට දැම්ම තේරෙන්න එක නැහැ මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක බ්‍රේක් පොයින්ට් එකක් තියෙන නිසා ලොකු ප්‍රෝග්‍රෑම් එකක් කරන් යනකොට රිමූවල් කරගම ප්‍රොජෙක්ට් එකේම තියෙන බ්‍රේක් පොයින්ට්ස් ඔක්කොම අයින් වෙලා යනවා මෙතනින්. ඒක නිසා ඒකත් මතක තියාගන්න. කරන්නේ කොහොමද? ඩිබග් මෝඩ් එකට යන්න ඕනේ. දැන් බලන්න මෙතනින් මේ පර්ස්පෙක්ටිව් එක ඩිබග් පර්ස්පෙක්ටිව් එකට වැටලා තියෙන්නේ. හරිනේ? දැන් බලන්න මෙතනින් පර්ස්පෙක්ටිව් එක ඩිබග් පර්ස්පෙක්ටිව් එකට වැටලා තියෙන්නේ. මෙන්න මෙහෙම. ඊළඟට මෙතනින් බලන්න පෙන්නන්නේ outline com.java class test කියන පැකේජ් එකේ තියෙන test කියලා class එකක්. ඒකේ තියෙන main method එක තමයි run වෙවි ඉන්නේ. හරි. දැන් මෙන්න මේ if එක run වෙන්න පටන් ගන්නවා. මෙතනින් යටින් පෙන්නන්නේ output එක. හරිනේ. යටින් පෙන්නන්නේ output එක. මෙතන තියෙන Java program එක. මෙතන තියෙන outline එක. ඒ කියන්නේ මොන පැකේජ් එකේ තියෙන මොන class එකේ මොන method එකද run වෙන්නේ. මෙතනින් මෙතනින් තියෙන thread details ටික මම multi threading කරද්දි මෙතන හරියටම පෙන්නනවා. thread දෙක තුනක් තියෙනකොට ඒ thread දෙක තුනේම වෙන වෙනම methods අපිට run කර බලන්න පුළුවන් අපිට. අපිට ඕන නම් අපි කැමති thread එකේ කැමති method එක run කරලා බලන්න පුළුවන් මේ debug කරනකොට. හරිම සරලයි. ඒක මෙතනින් මේ debug mode එකට ආවම හරිම සරලව කරන්න පුළුවන්. මෙතන තියෙන variable information and breakpoints informations. يعني perspective එක මම Java වලට දාන debug කරනවා. මොකද මට perspective එක Java වලට දාගත්තම මට source code එක හොඳට පේනවා. debug information මට පුළුවන් variable එක උඩට mouse එක ගෙනිච්චා මට ගන්න පුළුවන්. ඒ ඇති. debug කරන line එක මට පේනවා. දැන් මෙතන බලන්න මේ condition එක අපිට ඕන මෙහෙම පුළුවන්. මේ condition එක marks වලට කියේ තියෙන 150. 150 විශාලයි 100 කියන එක අපි දන්නවා. මේක ඇත්තටම true කියලා අපි දන්නවා. true නිසා මේ if එක run වෙනවා කියලාත් අපි දන්නවා. අපිට ඕන නම් මේ condition එක මෙහෙම evaluate කරන්න පුළුවන්. මෙන්න මේ condition එක select කරලා control shift එකත් එක්ක i එගුවොත්. හරිනේ? select කරලා control shift එකත් එක්ක i අකුර එගුවොත් බලන්න evaluate වෙලා එනවා මේක true කියලා. පේනවද දන්නේ නැහැ ඔයාලට. අවසාන උත්තරේ true කියලා එනවා. කොහොමද කරන්නේ? මෙන්න මේක select කරා. එහෙම තමයි expression එකක් evaluate කරන්නේ. debug කරනකොට expression එකක් evaluate කරන්නේ එහෙම. ඒකත් මතක තියාගන්න. ගිහින් practice කරන්න. අවශ්‍ය expression එක select කරා. control shift එකත් එක්ක i එගුවා. එතකොට බලන්න expression එක evaluate වෙලා true කියලා එනවා. ඒ කියන්නේ අපි දන්නවා මේ if එක ඇතුළට යනවා. ආයි බලන්න F2 බලන්න. sorry F6. F6 එකෙන් වෙන තේරුම් ගන්න line by line යන එක. දැන් දැක්කම invalid marks කියලා ආවා. ආයි F6 බලන්න. එක print වුණා. right. ඊළඟ Java program එක ඉවරයි. මේ if එක run වුණාට පස්සේ else එක run වෙන්නේ නැහැ. කිසිදු else if එක run වෙන්නේ නැහැ. හරි. ඉතින් Java program එක ඉවරයි. දැන් main method එක ඉවර වෙන තැන ඉන්නේ. ඉතින් Java program එක ඉවරයි. දැන් අපි iMaster Java program එක debug කරමු. debug කරන්න පුළුවන් අපිට ගිහිල්ලා මෙන්න මෙතනින් debug symbol එකේ වුණා debug වෙනවා. ලකුණු මම දානවා ලකුණු 30යි කියලා. දැන් ලකුණු 25යි. enter කරනවා. debug perspective එකෙන් open වෙන්න ඕනද නැහැ. හරි මෙතෙන්ට ආවා. F2 බලන්න. මේ condition එක අපි ගිහින් බලමු හරිද කියලා උනා. control shift I false. එහෙනම් මේක run වෙන්නේ නැහැ. F6 වලින් තමයි පල්ලෙහාට යන්න තියෙන්නේ. එහෙනම් ඊළඟ else if එකට ගියා. මේ condition එක හරියද නැහැ. ලකුණු අපි දැම්මේ කීයද? 25. මේ condition එකත් වැරදි. control shift I ඕනේ. අපිට බලපුව ගමන් පේනවා මේක වැරදි කියලා. false කියලා. ඒක නිසා මේ else if එක run වෙන්නේ නැහැ. control shift I ගහන මෙතන ලොකු expression එකක් තියෙනවා නම් අපිට හිතා ගන්න බැරි නම් තමයි. මේක අපිට පේනවනේ. ඒක නිසා වෙලා නාස්ති කරන්න අවශ්‍ය නැහැ. F6 මෙතෙන්ට ගියා. marks විශාල 65. false. මොකද ලකුණු 25 තමයි දීලා තියෙන්නේ. ඊළඟ else if එක. marks කියන්නේ 25යි. 25 වැඩිද 55ට වැඩි නෑ false. මෙතන marks කියන්නේ කීයද 25යි. 25 වැඩිද 45ට false. එහෙනම් උත්තරේ තේරුම් ගන්න F තමයි print වෙන්නේ.
මෙන්න මෙතනින් මෙන්න මේ ටික එක තියෙනව නේද මේ resume කියලා F8 තියෙනවා. F8 එකේ බෝ ගමන් මෙතනින් පස්සේ debug වෙන්නේ line by line නැතුව කෙලින්ම program එක run කරලා දාන්න පුළුවන්. උත්තරේ අපි debug කරන හැටි දැක්කා. අපි ඉතුරු programs ටික හෙට උදේ බලමු.